හොඳයි. එන හැමෝටම සුබ සන්ධ්‍යාවක් අයුබෝවන් හැමෝගෙනාම. ඔයාලට පන්ති ස්කෝල ටිකක් මේ දවස්වල ගැතුළු ඇති. ටියුෂන් කීපයක් කරනවා මමත් මේ ගිය සතියේ කරේ නැත්තේ ගොඩක්ම හේතුවක් නිසා. ඊළඟට ඔයලා බලලා තමයි ටියුෂන් එක පටන් ගත්තේ කරන්න. ඉතින් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අසාධාරණ වැඩක් කරනවා කියලා. ටීචර් ටික එකතු වෙලා පුතේ ඔක ගොඩක් කල් ඉඳන් තිබුණු ප්‍රශ්නයක්. මේක මේ මෑතකදී ඔය එකතුනේ ගුරුවරු ටික ඉස්කෝලේ ඉන්න තිබුණ නැති නිසා. සහ මේක හරියට කෙරෙන්නේ නැහැ නේ. ඔන්ලයින් හැමෝටම හින්දා තමයි ගුරුවරු ඔහොම එකතු වෙලා තියෙන්නේ. ඉස්සර ටීචර්ස්ලානේ වැඩිපුර ඉන්නේ. යාලා ඉස්කෝලේ ගිහින් හින්දා කොහොම උනේ නැහනේ. හරි හරි. ඒක ගණන් ගන්න එපා. මම දැන් ස්ක්‍රීන් එක මාරු කරාම ඔයාලට පේනවා නම් ඒ ඇති. මේක. මේකත් එහෙම නම් පේන්නේ ගැටලුවක් තියෙයි. කියන පොඩ්ඩක් මේකෙත් ගැටලු තියෙනවා නම් නේ පේන එකේ. මේ ස්ක්‍රීන් එක තමයි වැදගත් වෙන්නේ අර කිච්ච අවශ්‍ය නැහැ. ඉතින් කොහොම හරි හරිනේ. කොහොම හරි අපි ඉතින් ඒකත් ඉක්මනට දෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. කවදද දවසක ඔයාලා ගුරුවරු වුණත් ඊට පස්සේ ඒක දෙන්නේ. මොකද ඔය ශේෂ්ත්‍රයේ ගොඩක් يعني ටීචර්ස්ලා වෙන්න ඉගෙන ගන්න මට්ටමේම ඉගෙන ගන්න අනිත් අය ඒ මට්ටමටම උපාධිය අරගෙන ඒ මට්ටමටම අධ්‍යාපනය හදාරලා ඒගොල්ලෝ ලොකු පඩියක් ගන්නවා. ඉතින් ඒක තමයි ගැටලුවට හේතුව. මේක තමයි ඔය කියන්නේ. නමුත් ඉතින් ගුරුවරු අවුරුදු 24ක් තිස්සේ ඒක ඉල්ලන්නේ නැතුව ආණ්ඩුවට වැටුප දීලා කමක් නැහැ කියලා ඔයාලට ඉගැන්නුවා. මොකද අර එහෙම නිදහසක් ගත්තෙත් නැහැ. ඕටි මුකුත් නැතුවනේ නේද? ඉතින් ඒක අසාධාරණයි කියලා හිතන්න අමාරුයි. මොකක්ද කතා කළාට ටීචින් කරන්න වැඩි කට්ටිය යන්නේ නැත්තේත් ඒකනේ නේද? මම ඔයාලත් එක්ක සබ්ලයිම් එකෙන් කළේ. සබ්ලයිම් ටෙක්ස්ට් එක තමයි මම පාවිච්චි කළේ මේ වෙබ්සයිට් එක එඩිට් කරන්න. එතකොට අපි දැන් වෙබ් අඩවි හදන්න පාවිච්චි කරන්න HTML කියලා ලැන්ග්වේජ් එකක් ගැන කතා කරලා තියෙනවා. එතකොට ඒකේ මේ වගේ මේ ටැග් එහෙම නැත්නම් අපි කියනවා මේ උසුලන කියලා જાතියක් තියෙනවා කියලා නේද? මේ ටික කතා කරලා තියෙන්නේ. මං හිතන්නේ මම ඡේද සැකසුම් දක්වා කරලා තියෙන ඔයාලගේ පන්තියේ අපි වගුව කළේ නෑ නේද? මේවා කළා නේද? මේ අංකිත ලයිස්තුවක් එහෙම නැත්නම් තියෙන ලයිස්තුවක් හරි ඉලක්කම් පෙළේ තියෙන ලයිස්තුවක් හරි හදාගන්න හැටි වෙනකම් කළා නේ. පොඩ්ඩක් මතක් කරගන්නකෝ. මතක නැද්ද එහෙම? බේසික් ටැග් වල ඉඳලා සාමාන්‍ය වදන් මේ එහෙම නැත්නම් අපි කියනවා අක්ෂර සැකසුම් වලට අදාළ උසුලන දක්වා තමයි අපි අන්තිමට ඇවිත් තියෙන්නේ. උත්තරයක් නම් මොකුත් හම්බෙන්නේ අමතකද දන්නේ නැහැ. මේවා ඔයාලට නේද කළේ? ඔව් ලයිස්තු ඔක්කොම කරා.
අපි එහෙමනම් පුතේ අද කතා කරන්න යමු මේ ඉගව කොටසට. ඒ කියන්නේ කොහොමද මේ තවත් මේකට අදාළ සැකසුම් කරන්න කියන එක. දැන් අපි විවිධ දේවල් එකතු කරන්නයි හදන්නේ තුන්වෙනි මට්ටමේදී. හොඳද? අපි මුලින් කතා කළා ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි දැන් අපි කතා කරලා තියෙන්නේ. අපි ඉස්සල්ලාම මූලික උසුරණ කීපයක් කතා කළා. මූලික උසුරණ. ඊට පස්සේ කතා කළා වදන් සැකසුම් කියලා. කියන්නේ අර වදන් සැකසුම් කියන වර්ඩ් පාඩම නෙමෙයි. කොහොමද අකුරු මාරු කරන්න, අර අකුරු කපන, බෝල්ඩ් කරන, ඒ වගේ දේවල් වලට අදාළ උසුරණ ටිකක් කතා කළා. එතකොට අපි මෙහෙම ලව් කරන්න මේ කතා කරන්නේ. ඊළඟට මේ ඡේද සැකසුම් ගැන කතා කළා. කොහොමද ඡේද සකස් කරන්න කියලා. දැන් ඊළඟට අපි මේකට විවිධ ඒවා ඉන්සර්ට් කරන්න. දැන් අපිට වර්ඩ් පාවිච්චි කරොත් එහෙම මතකයි වර්ඩ් වල තියෙනවා ඉන්සර්ට් කරන්න පුළුවන් දේවල්. නේ. සංරචක එහෙම නැත්නම් අංග එකතු කිරීම. මේ අංග එකතු කිරීමේ යටතේ පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගුවක්. ඊළඟට රූපයක්. ඊළඟට ඔයාලට පුළුවන් වෙන පුතේ මේ අදිසන්දාන කියලා જાතියක්. එහෙම නැත්නම් මේ අපි තවත් වෙබ් පිටුවකට යන්න නැත්නම් වෙබ් පිටු කීපයක් එකට එකතු කරාමනේ වෙබ් අඩවියක් හැදෙන්නේ. මෙන්න මේ වගේ වෙබ් අඩවියක් හදන්න වගේ ක්‍රමයක් තමයි අදිසන්දාන වලදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේවා කොහොමද එකතු කරන්නේ කියලා අපි අද කතා කරන්න උත්සාහ කරමු. බලන්න. හරි. එහෙනම් මේ වෙද්දී වලට මේ කොටස් වල ඒවා අමතකයි නම් නැවත උත්සාහ කරන්න වෙනවා. ටිකක් ඒ ටික බලා ගන්න ඕනේ. මම මේ වර්ඩ් වලට ආවේ මේ වර්ඩ් වල මේවා කරන්න පුළුවන් කියලා කලින් වලට මතක් කළා. පුතේ දැන් අපි මේ හෝම් ටැබ් එකේ තියෙන ඒවාට සමාන ඒවානේ කතා කළේ නේද? බෝල්ට්, ඉටැලික්, අන්ඩර්ලයින් ඒවා අක්ෂර සැකසුම් වල මේ පැරග්‍රාෆ් වල තියෙනවා වගේ බුලට් නම්බර්ස් ඒවා අපි බැලුවා. ඊළඟට මම මේ ඉන්සර්ට් ටැබ් එකට ආවහම අපිට ඉන්සර්ට් ටැබ් එකේ පේනවා වගු ටේබල් කියලා જાතියක් තියෙනවා නේද? ටේබල්ස් තියෙනවා, වගු තියෙනවා. ඊළඟට මෙතන පික්චර්ස් තියෙනවා. පින්තූර තියෙනවා. වගු සහ රූප. ඊළඟට මේ මෙහාට අහම දෙන පුතේ ලින්ක් කියලා තැන. දැන් ඔය අනිත් හැම එකම මේක එකතු කරන්න පුළුවන්. නමුත් ඒක අපිට මේ ටැග් පාඩම් කරන්න ගියොත් ටිකක් බරපතල නිසා තමයි ඒ ටික අපි ඔක්කොම ඉගෙන ගන්නේ නැත්තේ. නැත්තම් දැන් උසස් පෙළ ඉගෙන ගන්න තව මෙතන ටිකක් තියෙනවා. ඊළඟට ඔයාලා වෙබ් ඩිසයිනින් ගැනම වෙනම එක හදාරනවා නම් කැම්පස් හරි උසස් ඩිප්ලෝමා පාඨමාලාවකදී හරි ඔයාලට ගොඩක් තව මේ ඔය ටැග් ඉගෙන ගන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ නම් මේ HTML නෙමෙයි වෙබ් අඩවි හදාද්දි දැන්. නමුත් ඒ අදහස තියෙන්න ඕනේ. එතකොට අපි මේ මුලින් ඉඳන් බලමු මෙහෙමනම්. අපි ඉස්සෙල්ලාම ටේබල් එකේ ඉඳන් බලමුද? හැබැයි මෙහෙමයි. ඔව් ටේබල් බලමු. මොකද අර මේවා ටික කතා කරපු නිසා ලේසි. හයිපර්ලින්ක් එකයි එහෙම නැත්නම් මේ ලින්ක් එක හදන එකයි ඉමේජ් එක දාන එකයි ටිකක් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේවා මේ මොබයිල් එකෙන් ප්‍රැක්ටිස් කරන අයට නම් පොඩ්ඩක් අපහසුයි පුතේ ආවරණය කරගන්න. මොකද ඒක මේ ඉමේජ් දාන එක එහෙම සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ටේබල් එක නම් එයාලට ගැටලුවක් වෙන එක නැහැ. හොඳයි ඉක්මනට යනවා මම එහෙනම්. පුතේ අපි ටේබල් එකක් ගද්දි දැන් මේකේ වගුව එකතු කරන එක. එහෙනම් අංග එකතු කිරීම යටතේ වගුවක් කොහොමද එකතු කරන්න කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. සටහන් කරගන්න අයට පුළුවන් ඔන්න එතන සටහන දාන්න. HTML වගුවක් එකතු කිරීමට අදාළ උසුලන. දැන් මම වර්ඩ් වලට ගිහිල්ලා ටේබල් එකක් ගත්තොත් අපිට පේනවා මේ ටේබල් එක මෙන්න මෙහෙම තමයි හදන්න තියෙන්නේ නේ. මෙහෙම ඉන්සර්ට් කරගන්න පුළුවන් ටේබල් එක. හැබැයි ඔයාලා මැසේජ් මොකුත් දාලා නැහැ නේද? හැබැයි අපි මේ ඉන්සර්ට් ටේබල් කියන ඔප්ෂන් එකටම ගියොත් දරුවනේ අපිට ඒකේ පුළුවන් දකින්න ඒකේ තියෙනවා මේ කොලම් රෝ කියන වචන දෙකක්. මම හිතන්නේ ඔයාලා දන්නවා මේ වචන දෙක දැන්ටම. කොලම් එකක් කියලා කියන්නේ මේ උස අතට තියෙන ඒවා නේද?
කියන්නේ කොලම් එකක් ස්තම්භාකාරයෙන් සිරස් ආකාරයක තියෙන බෙදීම් තමයි කොලම් කියලා කියන්නේ. කොලම්ස් වලට බෙදෙනවා. දැන් මේකෙදි මෙන්න මේකත් මතක තියෙන මේ වර්ඩ් වලත් තිබුණා පුතේ මතකයිද? අපිට පුළුවන් ඕන නම් මේ පේජ් එක ඩිසයින් කරද්දි පේජ් ලේඅවුට් එක හදන වෙලාවේදී ඩිසයින් එක නෙමෙයි පේජ් ලේඅවුට් එක හදන වෙලාවේ තියෙනවා මේ කොලම් වලට බෙදන්න අර පත්තරේ තියෙනවා වගේ තීරු කීපයක ලියවෙන විදිහට බෙදනවා කියන්නේ ඒවත් කොලම් කියලා කියන්නේ නේද? මෙන්න වගුවකට අදාළ කොලම් අපි දැන් කතා කරන්නේ. එතකොට මේකෙදි කොලම් ගාන සහ රෝ කියන්නේ තිරස් අතර තියෙන ඒවා. පේලි ගාන. දැන් ටයිම් ටේබල් එකක් හදනවා නම් අපි මොකද්ද කරන්නේ? කොලම් ගාන එතකොට දවස් 5ට 5යි ඕන්න වෙලාව දාන්න ඕන නම් තව එකක් දාන්න තිබ්බ රෝ ගාන එතකොට පීරියඩ් 8යි අර උඩ හෙඩින් එකයි ඉන්ටර්වල් එකයි එක්කලා 10ක් ඔය වගේ. එන්න මෙහෙමනේ අපි මේක හදන්නේ නේද? ඊට පස්සේ අපිට පුළුවන් මේ කොලම් මර්ජ් කරන්න පුළුවන්. පොඩ එක සිලෙක්ට් කරා මේ වර්ඩ් නෙමෙයි කරන්න තියෙන නමුත් මම වර්ඩ් එකෙන් මතක් කරනවා ටේබල් එක ගැන ඔයාලට. ඒතර මේකේ වචනයක් තියෙනවා පුතේ මෙතන මර්ජ් සෙල් කියලා එකක් නේද මේ? මර්ජ් කරලා මෙහෙම එකතු කරන්න පුළුවන්. ඕන අනික අතට අපිට කැමති නම් මර්ජ් කරන්නත් පුළුවන්. මේකේ දැන් ওই වචනේ අපි HTML වලදී කරන්නේ ස්පෑන් කරනවා කියලා කියන්නේ. මර්ජ් කරනවා කියන වචනේ නෙමෙයි පාවිච්චි කරන්නේ ස්පෑන් කියන වචනේ පාවිච්චි කරන්නේ. හරිද? අපි යන් එහෙම බලමු. මම හිතන්නේ දැන් මොයි ටේබල් එක ගැන පොඩ්ඩක් මතක් වෙන්න ඇති. මොකද අපිට මේ රෝ එකක් ඕනනම් හෙඩින් බවට පත් කරන්න පුළුවන්, සීරීස් බවට පත් කරන්න පුළුවන් ඕනනම්. එතකොට ඒකේ අකුරු දාන විදිහ එහෙම වෙනස් කරලා තමයි සාමාන්‍ය සීරීස් බවට පත් කරන්නේ නේද? දැන් නමුත් අපි දැන් මෙහෙම ටේබල් එක හැදුවට පුතේ HTML වල ටේබල් හැදෙන මෙතඩ් එක ටිකක් වෙනස්. ඒකේ වගුවක් හැදෙන්නේ පේලි වශයෙන්. ඉස්සල්ලාම පේලියක් තමයි බෙදන්නේ කොලම් වලට. හැබැයි එතකොට එක ළඟ තියෙන පේලි මැච් කරලා ගානට වගුව හදා ගන්නවා. අපි හදලා බලමුකෝ කතා කරන්නේ නැතුව. මම අලුතෙන් එකක් ගන්නවා. අපි මෙතෙන් new එකක් ගමු. right. new එකක් ගත්තා. ඊට පස්සේ මම මේක save කරනවා ගිහිල්ලා save කරද්දී මම පාවිච්චි කරන method එක තමයි html file කියන method එක desktop එකේ තියෙන්නේ මේ. මම table.html කියන නමින් තමයි මේක save කළේ අද. අපි බේසික් ටැග් ටික ගහන්න ඕන. බලන්න මතක් කරන්න බේසික් ටැග් ටික පළවෙනි එක තමයි HTML කියලා ටැග් එකක් පාවිච්චි කරන්න ඕන. එතකොට මේ විදිහට බේසික් ටැග් ටික අපිට ගහන්න පුළුවන් HTML head. මේ meta tags අපි පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකත් අවශ්‍ය එකක් නෙවෙයි. නමුත් head එක ඇතුලේ meta කියලා ටැග් එකක් පාවිච්චි කරනවා. CSS වගේ જાති යොදනවා නම් ඒවත් යෙදුව හැකි. එහෙම කියන ඒවා තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්න එපා පුතේ. CSS කියන්නේ cascading style sheet කියලා මේ HTML වල තියෙන ලිමිටේෂන් අයින් කරලා තව ලස්සනට ඒක අකුරු හැඩ ගන්නවන දේවල් සහ වැඩි දියුණු කිරීම කරන්න තමයි CSS පාවිච්චි කරන්නේ. ඒවා අපි එකතු කරනවා නම් ඒවත් ඔය හෙඩින් තුල තමයි එකතු කරන්නේ. ඊට පස්සේ database වලට කනෙක්ට් කරනවා නම් දැන් දත්ත සමුදායකින් දත්ත ගේන්න ඕන නම් ඒ වගේ කනෙක්ෂන් හදන්නේ හෙඩ් එක ඇතුලේ. ඒ කියන්නේ වෙබ් පිටුවට අදාළ මූලික සැකසුම් ටික අපි හෙඩ් එක ඇතුලේ හදාගත්තාම අපිට පුළුවන්කමක් තියෙනවා මේ පොඩ්ඩක් ඉන්නවා. right. දැන් ඊළඟට අපිට ටයිටල් එක ඇතුළේ දාන්න පුළුවන් මොකක් හරි මේ අපේ ටයිටල් එකට අදාළ එකක් නේද? අපි දාමු my table කියලා. my table. එතකොට ඒක අර වෙබ් පිටුවේ උඩයි පේන්නේ. හරිද? ඊළඟට බොඩි එක ඇතුළේ තමයි එන්නේ. මම බොඩි එක ඇතුළේ බේසික් ටැග් එකක් දානවා heading 1 එක. heading 1 එකක්
HTML tables කියලා මම මේක save කරනවා. අන්න මම මේ page එක open කරා. දැන් ඔන්න heading එකක් ඇවිත් තිනවා HTML tables කියලා එච්චරයි. ඒක වෙන කිසිම දෙයක් නැහැ. clear ආදී වගේ දෙනකන් චුට්ටක්. මම දැන් කාටවත් ගියොත් වෙලා යනවා මම මෙහෙම කරගෙන යනවා. HTML tables කියලා. පුතේ මට දැන් මේක අපි අර settings වල තව එකක් තියෙනවනේ විශේෂයෙන් කතා කළේ නෑ. ඔයාලා කළා නම් හම්බ වෙනවා මේ center කියලා tag එකක් තියෙනවා. මේ center tag එක දුන්නොත් අපි එතන ඉඳලා පල්ලෙහා තියෙන ඔක්කොම center වෙනවා. දැන් සමහර අය මම දැක්ක මට උදාහරණ එහෙම center කරලා තිබුණා. දැන් මේකේ දැන් page එකේ center වෙලා තියෙනවා. හොඳයි. ඊළඟට එක බටන් එකක් ක්ලික් කරාම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මම තව වෙබ් පේජ් එකකට යන්න. ලින්ක් එකක් හදන්නේ කොහොමද? ප්‍රශ්නයක් අහලා තියෙනවා අපි කරමු. එතකොට මේක ලින්ක් දෙකක් එකට යන්න හදන්න වෙන්නේ ඔය කියන විදිහට හදුවොත් එහෙම අපි උත්සාහ කරමු. දැකලා ඉතින් වෙබ්සයිට් වල එහෙම තියෙනවා. මම දැන් ටේබල්ස් වලින් පස්සේ ලින්ක් වලට අද එන්න පුළුවන් වුණොත් එහෙම ඒ ගැන කියන්න. ඊළඟට ටේබල් එකේ මම ටැග් එකක් ගන්නවා. ඊළඟට ඔන්න මතක තියාගන්න වගුව ගන්න ටැග් එක table කියන ටැග් එක. දැන් table කියන ටැග් එකක් ගත්ත සැනින් වගුවක් නිර්මාණය වෙනවා කියලා එකක් නැහැ. බලන්න හොඳට අපි මේකේ දැන් මොනවා හරි ගැව්වොත් එහෙම එම වගුවක් හදලා එහෙම එකක් ගෙව්වා. මේක කරා කියලා අපිට වගුවක් පේන්නේ නැහැ. නිකන් අර බිල් කියන වචනේ විතරක් පේනවා නේද? ටේබල් එකක් හැදුවාම අපි හැමතිස්සෙම මේ ටේබල් එකේ රෝ එකකින් තමයි පටන් ගන්න. අපි ටේබල් රෝ එකකට කියනවා tr එකක් කියලා. ටේබල් රෝ. දැන් ඒක රෝ එකක් නිර්මාණය වෙනවා. ඊළඟට ඒකේ මාතෘකා නම් දාන්න අපිට පුළුවන් th කියලා කියන්න. මම කීපයක් කරලා පෙන්නන්න. ඕන බලන්න මම මෙතන දානවා item කියලා. ඊළඟට th එක close කරනවා. ආපහු මම th එකක් හදලා මෙතන දානවා price කියලා. ඊළඟට මම th එක close කරනවා. හොඳයි මම දැන්ට මේ දෙක විතරක් දාන්නම්. ඊට පස්සේ මේ row එක ඉවරයි. දැන් මේ එක row එකක් හැදුවේ. tr තමයි row එක. heading එකක් හැදුවා. තව heading එකක් හැදුවා. ඒතර column දෙකක් බෙදලා තියෙනවා පළවෙනි row එක. හරිනම් එහෙමයි එන්න ඕනේ. මම මේක save කළා. save කළා browser එකට ගිහිල්ලා reload කරනවා. item price කියලා දෙකක් ඇවිත් තියෙනවා. හැබැයි තාම වගුවක් පේන්නේ නැහැ. හොඳද? තාම වගුවක් පේන්නේ නැහැ. මේ වගුව පේන්න නම් අපි ටේබල් එකේ වටේ ඉරිවල ඝනකම හදන්න ඕනේ. අපි කියනවා ටේබල් එකේ border කියන attribute එක එකකටවත් වැඩි කරගන්න ඕනේ කියලා. ඒකද එකකට වැඩි කරාම border එක දැන් තමයි අපිට ටේබල් එක පේන්නේ. ඔන්න මම රීලෝඩ් කරනවා මේක. දැන් ඔයාලට පේනවා මෙතන වගුවට රාමුව ආවා. border එක ආවා. එහෙනම් මෙන්න මේ tag එක අත්‍යවශ්‍යයි. border එක පේන්නේ. එහෙම නැත්නම් border එකක් නැතුව column වලට බෙදලා ලස්සනට දෙනවා. දැන් සමහර අය page එකේ layout හදාගන්න frames කියලා જાතියක් තියෙනවා. ඒවා භාවිතා කරන්නේ නැතුව table භාවිතා කරලා ඉස්සර කාලේ මේ රාමු හැදුවා. මේ ආකෘතිය හදාගත්ත වගුවට අදාළ වගුව භාවිතා කරලා. ඉතින් ඒකෙදි border එක බිඳුව තමයි default එන්නේ. වගුව ගත්තා කියලා border එක පෙන්වන්න නැති වෙන්න තමයි table කියන පාසුකම දීලා තියෙන්නේ. tr row එකක් හැදුවා item price මම තව එකක් දාලා පෙන්නන්න. දැන් අර අපි කලින් බැලුවාම මේකේ තියෙන මම මේ දාලා තියෙන නම උඩින්ම තියෙන මම ඒක delete කරනවා.
දැන් මේකේ බිල් එක නැතුව යන්න ඕන. හරි. දැන් ටේබල් එකේ තියෙන item price කියලා කොලම් දෙකකට බෙදලා. ඒකේ දිග අපිට නිශ්චිතව කියන්න බෑ. දැන් දැන් මම මේකේ quantity කියලා තව එකක් ගත්තා. ම්ම්. එතකොට අලුතෙන් තවත් මේ කොලම් එකක් විදියට ඒක එකතු වෙනවා. හරිද? ඔය විදියට අපිට මේකේ එකතු කරන ඒවා ගානකට යන්න පුළුවන්. දැන් තව රෝ එකක් මෙතෙන්ට ගන්නවා නම් ආපහු අපි tr එකක් පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ headings වලට යනවා. දැන් මම දෙවෙනි එකේදී td කියලා ගන්න ඕන. td කියලා ගන්න table data. එතනදී අපිට item එකට අදාළව ඔන්න පළවෙනි මම කොලම් එක විතරක් හැදුවා. දැන් බලන්න මේක මොකද වෙන්නේ කියලා. එතකොට උඩ කොලම් 3ක පේලියකුත් යට තනි කොලම් එකක පේලියකුත් තියෙන්න ඕනේ. මෙයා ගානට ඇඩ්ජස්ට් කර ගන්නවා තනි කොලම් එකක් වුණාට ඒක පළවෙනි කොලම් එකේ මට්ටමින් තියාගන්න. හරි. අපිට මේ ඕන මේකේ විඩ් එක වැඩි කරගන්න පුළුවන් පුතේ. විඩ් එක මට විඩ් එක අපිට මෙහෙම හදා ගන්න පුළුවන්. මේකේ මේ ටේබල් එකේ වැඩි මේ විඩ් එක වැඩි කරලත් එක්ක. හොඳද? දැන් මම කීප එක පෙනුනද ඔයාලට? මෙතන මේ පළවෙනි බුක් කියන අයිටම් එක මම දැම්මම මේක මේ උඩ එකත් එක්කලා පල්ලෙන් විතරක් හැදුනා. අනිත් ඒවා හිස්ස තියාගෙන මේ වටේ ප්‍රධාන රාමුව පේනවා අපිට. මෙතන කොලම් දෙක ඉතුරු දෙක පේන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට මෙතන ගැටලු කීපයක් තියෙන්න ඕනේ. ඒ තමයි tr th td වශයෙන් යොදාගන්නේ මොනවද කියන එක. හරි. ටේබල් නම් හරි වගුවනේ. ඒතර වගුව මේක බෝඩර් එක. නේ? ඒ ටික අපි හැදුවා. ඊට පස්සේ රෝ දෙකක් අපි හදලා තියෙනවා. පළවෙනි රෝ එකේ මම දැම්මේ th කියන වර්ගයේ කොලම්. ඒතකොට කොලම් th වර්ගයෙන් දාලා තියෙන්නේ. යට රෝ එකේ දාලා තියෙන්නේ td වර්ගයේ කොලම්. right. දැන් ඔන්න මම ආයි මෙතෙන්ට යනවා පොඩ්ඩකට. දැන් මේකේ පුතේ අපි මේ වගුව සාමාන්‍ය මුලින් ගත්ත වගුව වැළුවාම වර්ඩ් වල මම හදාපු ඔයාලට මතක තියෙන්න ඕනේ දැන් මේ උඩ තනි පේලියකට ගත් එක තමයි tr එකක් විදියට හැඳින්වෙන්නේ. ඊළඟට මේ අතට ගත්ත ඒවා අපි හදන්නේ වගුවේ පේලියක් හැදුවට පස්සේ.
හරි මේ විදිහට හදන්න පොඩ්ඩක් ඉන්න මට මේ තව ලෙසන් එක වැඩ වගේක් යනවා අස්සෙන් ඒකට මම බාධා වෙනවා ලෙසන් එකට ටේබල් අපි ගත්තේ ටේබල් එකට ඊළඟට අපිට ඕනේ ටැග් එක වගුව හදද්දී tr ආව ඊළඟට tho td ආවා මෙන්න මේ තමයි ටැග් ටික විතරයි පාවිච්චි කරපු දේවල් ටේබල් කියන ටැග් එක පාවිච්චි කළා tr කියන ටැග් එක පාවිච්චි කළා ඒක ඇතුලේ tho td පාවිච්චි කළා හරි මේ t වලින් පටන් ගන්න මතකයි අර අපි අරකෙදි dd dt කියලා එහෙම එකක් තිබ්බේ dt dd වගේ තිබ්බ මේකේ tr th td ඔය තුන තියෙන්නේ පටලව ගන්න එපා ඈ ටේබල් වලට අදාළ ඒවල t වලින් පටන් ගන්න ඒවා තියෙන්නේ හොඳද හරි එහෙමනම් පොඩි වගුවක් අපි හදමු දැන් මම මේකේ ඔන්න අයිටම් ටිකක් දැම්ම දැන් මම එකයි දැම්මේ මෙතෙන්ට දැන් මේක ඔයාලට තමයි මම කරන්න දෙන්නේ ඔයාලා පන්ති ප්‍රැක්ටිකල් එකට හිටියා නම් මම ප්‍රයිස් එකක් දානවා මෙතන පොතා 120යි කියලා ඊළඟ ක්වොන්ටිටි එකට මම දානවා පොත් පොත් 50 right දැන් මේක ලේඅවුට් කරලා බලමු එතකොට අපිට පේනවා මේකේ book price quantity දැන් ඔයාලට මේක විතරක් මුලට ඇවිල්ලා අමුතු තද අඩු පාටකිනොත් මේ ටික සියල්ලම තද පාටකින් මැද්දට වෙලා තියෙනවත් පේනවා ඒකට හේතුව පුතේ මම මෙතන පාවිච්චි කළ ටැග් එකෙන් td පාවිච්චි කරපු එක තමයි මුලට ගිහින් තින්නේ table data එකක් නම් අපි td වලින් තමයි හදන්න ඕනේ th වලින් හදුවොත් එහෙම data එක අන්න දැක්කද මම td කර එක th td th එක td කළාට පස්සේ වෙච්ච වෙනස බෝල්ඩ් එක අඩු වෙලා ඒක රූලේ මුලට ආවා හරිද බෝල්ඩ් එක අඩු වෙලා පේලිය මුලට එනවා t d වලදී th වලදී ඉස්සරහින් තියෙනවා ඔන්න ඔය කියන මූලික ඒවා ටික මතක තියාගන්න මම පේලි ගොඩක් ගහන්නේ නැහැ ඔයාලට ඉතින් ඕන නම් පේලි ගොඩක් ගහනවා නම් මෙහෙම එකක් හදද්දී මේකක් කොපි කරලා ආයෙත් පාරක් දාලා වෙනස් කරන්න පුළුවන් පහලට දාලා මෙතන වගුවට තව පේලියක් එන්න ඕන පහලට දැන් ඊළඟ රෝ එක එනවා මේකේ පෙන් 20යි 50යි කියලා හැදුනා හරිද මේ විදිහට අපිට වගුව දිගට නිර්මාණය කරගෙන යන්න පුළුවන්. ඔයාලට මූලිකවම තියෙන්න ඕන පුතේ මෙන්න මේ ටික සම්බන්ධව තියෙන දැනුම තමයි. හරි. අපි පොඩ්ඩක් පේපර් එකක තියෙන එකක් බලමු. මෙතන ටේබල් එකක විස්තර නෙමෙයි අහලා තියෙන්නේ. අපි ප්‍රශ්නේ පල්ලෙහාට බැලුවහම හුඟක් වෙලාවට පුතේ මේ පේපර් එකේ HTML ප්‍රශ්නේදී ටේබල් එකක් එනවා. අනික මේක හරි ලේසි. හරිද?
මෙන්න ඔතන වලට පේනවා මේක දිහා බලද්දී ඔය අපි කතා කරපු ටැග් එක මෙතන තියෙනවා. මේකේ තියෙනවා T. බලන්න මේකේ නැති ටැග් එක මොකද්ද? මේ 6 තියෙන තැනට තියෙන්න ඕන ටැග් එක මොකද්ද? අපි අර කලින් ටැග් එක මතකයිනේ මේ වෙලාවෙම chat එකට දාන්න. හරි. හිරුනේ රෙකෝඩින් එකක් ඉල්ලලා තියෙනවා මම රෙකෝඩ් කරනවා. බලන්න. මේක 6 විතරයි අහලා තියෙන්නේ. very good. මනෝජ් උත්තරයක් කිව්වා. අනිත් අය පුතේ දැන් මේකේ අපිට මේ වටේ දෙපැත්තේ ඊතල දෙක දාලා තියෙන හින්දා 6 කියන තැනට අවශ්‍ය වෙන්නේ රෝචනෙම වගේ අර වචනේ විතරක් තිබ්බනම් ඇති මනෝජ්. දෙපැත්තේ ඊතල දෙක ගහන්න අවශ්‍යත් නැහැ විභාගෙ. දැන් මෙහෙම ගැහුවා කියලා ලකුණු නොදී ඉන්නේ නැහැ. ඔයාලා ලියද්දී මේක ලියන්න වෙන්නේ බිංදුව මෙහෙම 1 2 3 4 කියලා රවුම් කරපේවත් එක්කලා උත්තර ටික විතරනේ මේක කියන්නේ. කොහොමද මේ 1 සිට 8 දක්වා ලේබල් මගින් දැක්වෙන උසුලන හෝ පරාමිතින් නොමැතිව රූප දෙකේ පෙන්වා ඇතුළු. දැන් මේකේ තියෙන්නේ මේ වෙබ් පිටුව පේන හැටි. ඔන්න බලන්න මේකෙදි මම කලින් කියපු දේ තියෙනවා. පුතේ මේකේ වගුවක් තියෙනවා කියලා අපිට මෙතනින් බැලුවට පේන්නේ නැහැ. මේ තියෙන අවුට්පුට් එක වෙබ් පිටුවේ. ප්‍රතිදාන වෙබ් පිටුව පේන හැටි. මේකේ වගුවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් මේ ටැග් එක බලද්දි පේනවා මේ TR සහ TD කියන ඒවා තිබ්බේ වගුවකට අදාළව කියලා. ඒක නිසා මෙතන ටේබල් එකක් දාන්න පුළුවන්. හැබැයි ඒකට ගැටලුවක් එනවා මේ ටේබල් එකක් දාන්නේ කොහොමද මම මේකේ පේජ් වටේ මේ කොලම් නැහනේ කියලා නේද? මේක බලද්දි හිතෙන්න පුළුවන් මේ ෆුට් ටයිප් කියන්නේ මේ TH එකක් heading එකක් ෆුට් ටයිප්. මේ පළවෙනි TR එක මෙතනින් පටන් ගත්තාම එතන ඉඳලා ඒ TR එක ඉවර කරලා තියෙන්නේ කොතනින්ද රෝ එක ඉවර වෙන්නේ? අයකේ රෝ එක ඉවර කරන්නේ නැතුව එයා දෙවෙනි රෝ එක පටන් අරන් තියනවා මෙතන. එහෙම ගැටලුවක් නැහැ. අපි TR එක ක්ලෝස් නොකලයි කියලා අලුතෙන් TR එකක් පටන් ගත්ත ගමන් පේලිය කැඩෙනවා. ඊගාව අලුත් පෙළියකට හැදෙනවා. ඒක නිසා තමයි මෙම කොලම් තියලා තියෙන්නේ. හරිද? එතකොට ටේබල් එකකින් ඔන්න පොඩි ප්‍රශ්නයක් ඒ අවුරුද්දේ අහලා තියෙනවා. අපි තව පේපර් එකකට යමු. 2019 පේපර් එකේ මොනවද වගුවක් ගැන තියෙන්නේ කියලා. අපිට වැඩිපුර පුතේ ඔය වගු මායිච් කරන ඒවා එහෙම නැත්නම් ස්පෑන් කරන ඒවා අහලා නැහැ. නමුත් මම ඒකත් කියලා දෙනවා. ඊට මේකෙනම් වගුවක් පැහැදිලිවම තියෙනවා දරුවනේ. මේක වගුව රබ් බෝඩර් එක පේන්න තියෙනවා. HTML ප්‍රශ්නේ නේද? ඩෙන්ගු කේස් එකක් ගැන හදලා තියෙන්නේ. ඒකෙදි වගුව ඒකේ දැන් කීපයක්ම අහලා තියෙනවා. ඔන්න බලන්න උත්තර දෙන්න දැන් ඉන්න හැමෝම උත්තර දෙනවා නම් හොඳයි. මේකේ මුලින් ඉඳන් මුන්නක් දැන් හදන්න පුළුවන් අපිට. අපි දන්නවා HTML tag එකෙන් පස්සේ මේ title එක තියෙන head එක ඇතුලේ එකතු කරන්න පුළුවන්. මේකේ මෙතනින් table එක පටන් ගන්න. එයාගේ table එක හදලා table border සමානයි 4යි align center කියලා දීලා තියෙනවා. ගැන table එක center line එකේ තියෙන්නේ. හොඳයි. ඩෙන්ගු favor sign. එන්න මෙහෙම දාලා තියෙන එකක් දැන් ඔයාලට ඒකේ පේනවා මේ ටැග් දෙක මෙතනින් පටන් අරන් 5 6 මෙතනින් වහින්න තියෙනවා. මම ආයි පින්තූරේ පෙන්නන්නම්. මේ දෙක විතරයි උඩ තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහා සියල්ලම තියෙන තනි කොලම් දෙකක විතරයි. කියන්නේ තනි සෙල් දෙකක මේ තමයි ඔක්කොම තියෙන්නේ.
කියන්න බං. පුතේ ඉස්සල්ලාම එන්න ඕනේ මොකක්ද? මම මේක උත්තරයක් කියලා තියෙනවා. 5යි 6ට වෙන්නේ නැති උත්තරේ වන්නේ නැත්තේ නේද? අපි හැමතිස්සෙම වගුවක ඉස්සල්ලාම හදනවා කියප එක තමයි මුලට එන්න ඕනේ නේ. ඔක බලන්න අනිත් පැත්ත කියන්න ගැටලු තියෙනවා නම් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රචන වල තියෙන උත්තර දෙයක් කීප දෙනා නේ වань අනිත් අය නැද්ද පාඩමේ 18ක් විස්සක් වෙන්නේ මෙයක් ඉන්නවා මාත් එක 18යි එතකොට right පුතේ මේක රෝ එකක් නේ නේද එතකොට රෝ එක හදලා ඉන්න ඕන අපි පහට tr ගත්ත හැකි ලෝචන හරි උත්තරේ වල දැන් ඩිරෙක්ට් මෙසේජ් වලින් මට එවන්නේ අනිත් අයට පේන්නේ නැහැ නේ අනිත් අයත් උත්සාහ කරන්න මේක රෝ එකක් පළවෙනි රෝ එකනේ මේ හදලා තියෙන්නේ එතකොට ඒකේ 5 tr 6 TH නේද මේක වහලක් තියෙනවනේ මෙතන පැහැදිලිව හොයාගත්තා. මෙතන TH එක වහලා තියෙනවා. මෙතන එහෙනම් TH එකක් වෙන්නේ නැති මොකද ඊගාවට TH එක අරපු එක තමයි මෙතන TH වෙහිලා තියෙන්නේ. මේක TH වෙන්න ඕනේ මේ 6 කියන්නේ. 6 TH. 7 8 කියන්නේ දැන් වෙනම කතාවක්. ඒක වගුව ඇතුලේ මෙයාලා පොඩි සෙල්ලමක් දාලා දෙනවා පුතේ මේ. අමාරු කරලා. වගුව ඇතුලේ එයාලා නම් ලිස්ට් එකක් හදලා තියෙනවා අන්ඕඩර්ඩ් ලිස්ට් එකකුයි ඕඩර්ඩ් ලිස්ට් එකකුයි. ඒ අනුව ගත්තොත් එහෙනම් බලන්න 7 8 දෙකේ උත්තරත් එවන්න 7 8 7 8 9 3 එවන්න පුළුවන් ඔයාලට. පිළිවෙලින් එවන්න 7 8 9 කො හිතා ගන්න බෑද? very good. 7ට 7ට TR පොඩක් ආයෙ කල්පනා කරන්න 7 TRද කියලා. මේක මොකද්ද කරලා තිබ්බේ? පහ තියෙනවනේ පුතේ එතන. පහ TR නේ අපි කලින් පහ හෙව්වනේ TR කියලා. ඒකට 7 මොකක් වෙන්නේ නැද්ද? ආ good. එක ඩේටා එකක් වෙන්නේ නැති නේද? 7 TD කියලා අරන් තියෙනවා ඒවල තියෙන උත්තරවල 8 unordered list එකක්. very good. මම මේක පස් කලින් පෙන්නේ. ඒතර අමතක වෙලා ඇති. මෙතන තිබ්බේ bullets තියෙන්නේ. ඒතකොට unordered list එකක්. මේකත් T ඩීටක්. ඊළඟට මේක ordered list එකක්. ඒක OL. හොඳයි. උත්තරේ උපායනම් බොහොම හොඳයි. අනිත් අයට මේක තේරුනේ නැද්ද නැත්නම් උත්තරේ වාගන්න බැරුව හිටියද කියන එක නම් පොඩි ගැටලුවක් මට හිතා ගන්න අමාරුයි. ඉතින් ඔය මට්ටමට ආවනම් ඇති. මම හිතන්නේ නෑ පුතේ ඔයාලට කොලම් ස්පෑන් රෝ ස්පෑන් දෙක අහවි කියලා. තියෙන තත්ත්වෙත් එක්කලා මේ මට්ටමේ ටේබල් එකකට හැදුනොත් ඇති කියලා තමයි හිතෙන්නේ TR TH TD කියන ඒවා ටික මතකයි නම්. හැබැයි ටේබල් බෝඩර් කතාවත් ඔන්න හොඳට ඔළුවේ තියාගන්න බෝඩර් එක සෙට් කරේ නැත්නම් වටේ රාමු පේන්නේ අපි කලින් ප්‍රශ්නේ ටේබල් එකක් තියෙනවා වගේ දැක්කේ නෑ වගේ මේකේ. හරිද? දැන් මම අන්තිම කොටසට එනවා. දැන් අපිට ඕනේ නම් පුළුවන් මේකේ රෝ එකක් ස්පෑන් කරන්න මම එකක් පෙන්නන්න මට මේක දාන්න ඕනේ මේ TR එකක් රෝ එකක් මං හැදුවා මම ඒකේ දානවා එක කොලම් එකක් TH එකක් දානවා. ඒතරේ කොලම් එකේ මම ලියනවා මේ බිල් කියලා මේ ටොපික් එකක් දාන්න තමයි මට ඕනේ. අපි මේ නැත්නම් ෂොප් එකේ නම දාමු.
චාතුර බුක්ෂොප්. දැන් මේක තමයි චාතුර බුක්ෂොප් ඕන තරම් තියෙනවානේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් account එකේ local account එකේ වෙනස කියලා දෙනවද? පුතේ කරුණුත් ඒක මම අහලා තිබ්බා. මට ඔයා කියන්නේ Windows administrator account එක ගැනද ඒ කියන්නේ? මොකට අදාළ administrator account එකයි local Windows වල නේද? හරි. කියලා දෙන්නම් ඈ. දෙවන්න මම මේකට හෙඩින් එකක් දැම්මනේ. හෙඩින් එක දැම්මම ඔයාලට පේනවා පළවෙනි කොලම් එක පළල්ල වැඩි වෙලා ඒ හෙඩින් එක පළවෙනි කොලම් එකට මාව දැන් මේක මෙච්චර පළලට තිබුණේ නැහැ කලින්. දැන් පළල වැඩි වෙලා ඒ කොලම් එකට මේ හෙඩින් එක සෙට් වුණා. පේනවා නේද? ඒක ටිකක් අවුල් මට ඕනේ මේක මේ කොලම් තුනටම දික් වෙලා හැදෙන්න. ඒකට කොලම් තුනක්ම ස්පෑන් වෙලා යන දික් වෙලා යන තමයි මේක මට හදා ගන්න ඕනේ. ඔන්න මේක එකපාරක් මතක තියාගන්න ඇත්තේ. එහෙම වුණොත් මට පුළුවන් පුතේ කියන්න මෙන්න මේකේ මේ හෙඩින් එක ගත්ත TH එක මේ TH එකේ ඇට්‍රිබියුට් එකක් වෙනස් කරනවා කොල් ස්පෑන් කියලා. කොලම් ස්පෑන් කියන එක කොච්චරද 3ක් දිගට කියලා. කොලම් තුනකටම මේක යන්න ඕන කියලා තමයි ස්පෑන් කරලා තියෙන්නේ. හරි. දැක්කද? මේක කොලම් තුනටම මර්ජ් වෙලා වගේ දික් වෙලා යනවා. මේකට අපි කියනවා ස්පෑන් වෙනවා කියලා. කොලම් ස්පෑන් වෙලා තියෙනවා. හරි? ඔය විදිහටම රෝ ස්පෑන් කියලා මේ පල්ලෙහාටත් කැමති නම් අපිට පේඩියක් දාන්න පුළුවන්කම තියෙනවා. දිගාටට මම එකක් හදලා පෙන්නන්නම්. මේකට මැච් වෙන්නේ නැහැ. නමුත් මම එකක් හදලා පෙන්නන්නම්. ඒකෙදිත් අපිට පුළුවන් එක රෝ එකක අපි TD එකක් හදමු එකේ. මම නිකන් වචනයක් විතරක් දානවා වෙල්කම් කියලා. දැන් මේක එන්න ඕනේ දෙවෙනි රෝ එකේ මැද්දට එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඒ කියන්නේ මේ අයිටම් එකට උඩින් එක කොටුවක් විදිහට ඕක එන්න ඕනේ නේද? අපි බලමු. මේ අයිටම් වලට උඩින් එක කොටුවක් විදිහට වෙල්කම් එක ආවා. දැන් මම උත්සාහ කරනවා මේ පල්ලෙහා තුනටම මේක මුලින් තියෙන විදිහට හදන්න. එහෙනම් මම කරන්න ඕනේ මේ TD එක රෝ පල්ලෙහාට තියෙන රෝනේ රෝස් පාන් වගේ රෝස් පාන් තුනයි. දැන් මොකක් වෙයිද? එතකොට එයා තිබ්බ එකයි පල්ලෙහාට තව දෙකකුයි වෙන්න ආවේ. මම දැන් මේක තුනකට දික් කරනවා. මේක උඩ එකේ හිටපු තිබ්බ හින්දා එහෙම නෙවෙයි පුතේ. මේ පල්ලෙහා එකේ තිබ්බනම් හරි. හතරකටම දික් කළොත් තමයි උඩ එක. රෝ හතරකට මේක යන්නේ නේ. මෙන්න මේ වගේ පල්ලෙහාට මර්ජ් කරන්නත් පුළුවන්. මේ දෙක මතක තියාගත්තත් ඇති. දැන් ඒක උඩ එක කොට වුණා එකක් හේතුව අර මේකට තව රෝ එකක් වැඩිපුර මේ කොලම් එකක් හැදෙනවනේ එහෙම ස්පෑන් වෙලා ඉද්දි. මේක මම හදපු විදිහ වැරද්දක් නිසා යන්නේ. මම යට රෝ එකේ මේ වැඩේ කරා නම් ඒත් ඔක විසඳෙනවා. දැන් උඩ එක හතකට දික් කරා නම් ඒත් වැඩි ඉවරයිනේ. ඕක ගොඩාක් වද වෙන්න එපා. මොකද ඕක එන්නේ නැති වෙයි කියන තමයි විශ්වාසයක් තියෙන්නේ. all span roll span දෙක අපි බලාපොරොත්තු නොවි. එහෙනම් ටේබල් ගැන ඇති. මට තව ඉමේජ් එකයි ලින්ක් එකයි විතරයි කතා කරන්න තියෙන්නේ. මම ඒ දෙකත් අද ඉක්මනට ඉවර කරනවා. හොඳද? HTML ඊට පස්සේ අපි කොහොමද මේ වෙබ් පිටුවක් ප්‍රසිද්ධ කරන්න සහ මේ වෙබ් පිටුව හදන්න තියෙන ලේසි ක්‍රම මොනවද කියලා ඊගව දවසේ කතා කරලා ඉවර කරමු මේ පාඩම. මට දැන් ප්‍රශ්න කිහිපයකට අහලා තියෙනවා. ඒකට උත්තර දෙනවාද? පළවෙනි ප්‍රශ්නෙට මම ඒකේ උත්තරයක් දීලා දෙවෙනි කොටස දෙන්නද? අහලා තියෙනවා ප්‍රශ්නයක් පුතේ මේ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් කියන්නේ මොකක්ද කියලා.
මේක අහලා තියෙන මෙහෙයුම් පද්ධති සම්බන්ධව තියෙන එකක්. හරි OS එකේ එනවා පුතේ account කීපයක්. දැන් මම user accounts වලට ගියාම ඔයාලට මේක හම්බ වෙන්නේ. අපි දැන් accounts වලට ගියාම මෙතන settings වලට ගිහිල්ලා user වලට ගියාමත් ඔයාලට හොයාගන්න පුළුවන්. හරි accounts මේකට ගියාම හම්බ වෙනවා. එතකොට ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්නේ පරිපාලක කියන එක පුතේ අපිට ඇඩ්මින් account එකක් හදනවා කියන්නේ එක්ක මොකක් හරි group එකක් විදිහට තියෙන එකක් වෙන්න ඕනේ. දැන් මේ වගේ account එක තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් විදිහට. ඒ කියන්නේ මේ අපි තව ඉදින් කියපුවද මේ කම්පියුටර් එක සම්බන්ධව. දැන් මේ කම්පියුටර් එක තව කීප දෙනෙක් පාවිච්චි කරනවා කියන්නකො. ඉස්කෝලේ එකේ කම්පියුටර් එකක් වගේ කියලා හිතන්නකො. එතකොට ඒ කම්පියුටර් එකේ තව user account හදන්න පුළුවන් මගේ account එකට අමතරව. එහෙම හැදුවහම එයාලට මේකේ ඕනනම් එයාලට කැමති ඩෙස්ක්ටොප් එකට මේ පින්තූරයක් දාන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ලේසියෙන් හදන්න පුළුවන්. ඔව් දුන්නෙත් මේ යනවා මේ HTML වගේ දඟලගෙන ඇයි මේ ටේබල් හදන්නේ Word වල ලේසියෙන් හැදුවා හැකින කියලා. ඔව් පුතේ හරි. ඒකට උත්තරයක් දෙයක් අමාරුයි දෙන්න එකපාරට පුතේ. ඒක අර දැන් HTML වල මූලික අදහස නැතුව අපි මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා හැදුවාම හදාගන්න පුළුවන්. හරි කවුරුවත් දැන් HTML වලින් ටේබල් කෝඩ් කරන්නේ නැහැ. ඔයාලා අර බේසික් නේ ඉගෙන ගන්න මූලික දේවල් ටික ඉගෙන ගන්න හින්දා ඒකේ ඔය HTML ටැග් ටික පොඩ්ඩක් පුරුදු කරනවා. නිකන් අර ඒකට හුරු වෙන්න ඕනනේ. අපි හදිස්සිය හරි දැන් ඔය වෙබ්සයිට් එකට ගියාම දරුවනේ වෙබ්සයිට් එකේ මෙහෙම දැන් මගේ මේ වෙබ්සයිට් එක තියෙනවානේ. මේ වෙබ්සයිට් එකේ සෝස් එක බැලුවොත් එහෙම මේකේ හැදිලා තියෙන කෝඩ් එක මේ විදිහට පේනවා. එතකොට මේවා මේ HTML කෝඩ් මේ තියෙන HTML මෙහෙම කෝඩ් එකක් බලලා මේකේ මොනවද තියෙන්නේ කියලා වගේ තේරුම් ගන්න පුළුවන් වෙන දැනුමක් එකතු කරන්න තමයි මේ ටැග් හදන හැටි ඔයාලට උගන්වන්නේ. හරි නැත්නම් අර වගේ ටූල්ස් වලින් මේවා ලස්සනට හදන්න පුළුවන්. ඒක හරි. මම හදිස්සිය උත්තරයක් දෙන්න. දැන් මේ මේක ඇඩ්මිනිස්ට්‍රේටර් account එක ගැන කතා කරද්දී ඒක කියන්න තියෙන පුතේ මෙහෙම අර කීපයක් යූස් කරද්දී ඒවා පාලනය කරන්න. දැන් මගේ මේකේ තියෙන settings වෙනස් කරලා මේකට game වගේ ඒවා install කරන්න බැරි වෙන්න ඇඩ්මින්ට විතරක් ඒවා කරන්න පුළුවන් විදිහට පාලනය කරන්න පුළුවන්. ඒතකොට අනිත් account නිකන් සාමාන්‍ය user account එහෙම නැත්නම් guest account විදිහට හැදුවාම එයාලට පරිගණකයට ලොකු බලපෑමක් settings වලට කරන්න බෑ. ඒක නිසා තමයි මේ administrator account එකක් ඒක හදන පළවෙනි එක්කෙනාට විතරක් අයිති කරලා දෙන්නේ. අනිත් අයට ඕන නම් administrator account හදන්න පුළුවන්. එතකොට මේ පරිගණකය ඔයාට වගේම එයාට බලපෑමක් කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. මම හිතනවා උත්තරේ ප්‍රමාණවත් කියලා. මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ ලෝචන නේද? ලෝචනගේ ප්‍රශ්නට උත්තර දුන්නේ. දුන්නත් මේකේ ප්‍රශ්නටත් මම ඔන්න උත්තරේ දුන්නා. HTML වලින් කරන්නේ ඇයි කියන එකට. ඒ අර ටැක්ටික දැනගන්න හින්දා. අය මල්මිකත් ප්‍රශ්නයක් අහලා තිනකොට මේ Zoom වල අවුල ගැනත් පැහැදිලි කරන්න කියලා කියනවා. Zoom වල අවුලක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? වෙලා තියෙනවද? හැමෝටම වෙන්නේ නැහැ ඒක. Zoom වල පොඩි අවුලක් එනවා. ඒක එන්න පුතේ මේ Windows update එකකුත් එක්කලා. හරි? Windows එකේ update එකක් ගියොත් එහෙම Zoom වල 64 bit කියන version එක සමහර වෙලාවට ඔයාලා කලින් දාලා තිබ්බ එක support කරන්නේ නැති වෙන්න පුළුවන්. Zoom වල ගැටලුවක් කරනවා වැඩ කරන්නේ නැහැ. ඒතකොට අලුතෙන් ඔයා install කරොත් එකපාරක් විතර වැඩ කරලා ආයි වැඩ කරන්නේ නැතුව යන කේස් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා ඉස්සෙල්ලා මේ වගේ දේවල් කීපයක් උත්සාහ කරලා බලන්න. බලන්න ඉතුරු වෙච්ච Windows update මොනවා හරි තියෙනවද කියලා. දැන් settings වලට කොහේ හරි ගිහිල්ලා එහෙම නැත්නම් මේ start එකේ search කරන්න පුළුවන් update කියලා. updates කියන එකට ගිහිල්ලා check update කියන එකට ගියහම ඔයාලට පෙන්නනවා මොනවා හරි අප්ඩේට් ඉතුරු වෙලා තියෙනවද කියලා Windows update වල. හරි? මොනවා හරි භාගයට අප්ඩේට් ඉතුරු වෙලා තිබ්බොත් ඒ Zoom එකේ ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. මේ වෙද්දී අප්ඩේට් නොකර ඉන්න අයට ඔක එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි Zoom එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ Windows වෙනස් වෙච්ච නිසා Zoom වලට වෙච්ච බලපෑමක් තියෙන්නේ. ඒකේ. දැන් මගේ මෙතන තියෙනවානේ you are updated. අද 7:39ට බලද්දි සම්පූර්ණයෙන්ම මගේ machine එක අප්ඩේට් වෙලා ඉවරයි කියලා කියනවා. නමුත් මේකේ මේ quality update එකක් තියෙනවා optional එකක්. කැමති නම් දාන්න පුළුවන්. climate update එකක් කියලා කියන්නේ. climate update එකක් තියෙන්නේ. කැමති නම් විතරයි මම දාන්නේ අවශ්‍ය නැහැ ඒක. මේ දක්වා සාමාන්‍ය update එක අවුලක් නැහැ. ඉතින් update තියෙනවා නම් ඕනනම් දැන් මගේ ඉර එකක් නැහැනේ Zoom එක වල ඉර එකක් තියෙනවා නම් update කරලා බලන්න. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් ආයි Zoom install කරලා බලන්න.
ඒත් හරියන්නේ නැත්තම් ආයි තියෙනවා එකක් සයිට් මේ C cleaner කියලා tool එකක් තියෙනවා. මේ C cleaner කියන tool එක අරගෙන install කරන්න වෙනවා ඔයාලට. ඒක හැබැයි install කරන process එක මට පෙන්වන්න ගියොත් එහෙම ටිකක් වෙලා යනවා. මම මේ පාවිච්චි කරන ISO file එක down එක මම කියන්නම්කෝ හරි. right? ඒක මගේ මේක පුතේ C cleaner දාලා නෑ මම හිතන්නේ මේ මැෂින් එකට අනිත් මැෂින් එකේ නම් තියෙනවා. ඔව් C cleaner මේක දාලා නෑ. එතකොට C cleaner දාගෙන ඔයාලට පුළුවන් පුතේ ඒකේ තියෙනවා මෙතන registry සහ Windows clean කරන්න වගේක් මේ මුල tool වගේක් තියෙනවා. ඒකේ තියෙනවා registry clean Windows clean කියලා. ඒ tools ටික පොඩ්ඩක් run කරන්න ඕනේ. එතකොට ඒකේ run cleaner කියන බටන් එක මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරන්නේ ඊට විශේෂයෙන් මේ registry clean කරන එක තමයි වැදගත් වෙන්නේ. C clean එකෙන් registry clean කරන එක මෙන්න මෙතන තියෙනවා. මේකේ registry මම පොඩ්ඩක් C cleaner දාලා මෙන්න මේ registry clean එක තේරුවාම මම OS එක ගැන කියන්නම් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙන්න මේක registry search කරාම මෙහෙම result එකක් එනවා පුතේ. දිග එක එක errors ඊට පස්සේ මෙතන දෙනවා fix selected issues කියලා එකක්. මේ බටන් එක නිල් පාට වෙනවා මේක scan වෙලා ඉවරුනාට පස්සේ registry clean කරාම පුතේ මේ අපේ දැන් machine එකේ එක එක දැන් අපි කරපු වැඩවලට මෙයා මතකයේ පොඩි පොඩි note තියා ගන්නවානේ. දැන් හැමතිස්සෙම වැඩක් පටන් ගද්දි පොඩි note එකක් දාලා තමයි පටන් ගන්නෙ. අන්නේ note දාන ඒවා මේ ආපහු පස්සේ තියෙනවා මේ පාවිච්චි නොකර ඒවා එකතු වෙලා තියෙනවා. වැඩේ ඉවරුනාට පස්සෙත් ඒවා රැස් වෙලා තියෙනවා. garbage විදිහට. කියන්නේ අපි මේවට garbage collect කරනවා කියලා. අන්න ඒව නිසා අපි මොනවා හරි කම්පියුටර් එකේ වැඩ කරද්දී software එකක් install කරන්න අලුතෙන් ගියාම පරණ ඒ වලින් අවුල් වෙනවා. අවුල් වෙච්ච මේසයක් වගේ වෙනවා. ඉතින් මේක මේ fix issue කියන එක ක්ලික් කරලා මේකේ තියෙන registry එක ඔක්කොම අයින් කරලා දාන්න. හරි? අයින් කරලා දැම්මහම ඔයාලට ඊට පස්සේ එකේ තියෙනවා message එකක් ආයෙ එනවා මේක ක්ලික් කරාම මේක no දෙන්න ඒවා save කරන්න අවශ්‍ය නැහැ. no කියලා මේක සම්පූර්ණ delete කරන දෙපාරක් විතර scan කරන්න මේකේ ලොකු list එකක් ආවොත්. එහෙම එකක් විතර ඉතුරු වෙනවම කමක් නැහැ. ගොඩක් 3-4ක් ආවොත් තව පාරක් ස්කෑන් කරලා ආයි ෆික්ස් කරන්න. මොකද එකක්ම කොනහම තමයි තව එකක් කුණු බවට පත් වෙන්නේ. එතකල් එයා දන්නේ ඒක ඕනද නැද්ද කියලා. අන් එහෙම ලොකු ලිස්ට් එකක් මෙතන තියෙන්න පුළුවන්. ඒ දෙක ක්ලීන් වුණාම සෑහෙන වෙනසක් පරිගණකයේ වේගයටත් බලපාන වෙනසක් ඔයාලට දකින්න පුළුවන් වෙයි. හරි? එහෙනම් C clean එක යූස් කරලා වගේ එහෙම දෙයක් කරන්න. මේක C cleaner වුණාම තවත් software එකක් තියෙනවා. මම පාවිච්චි කරන්නේ C clean එක. ජනප්‍රිය එකක්. මේක ඉන්ස්ටෝල් කරන්න ගියාම පුතේ වෙන වෙන ඒවා අහනවා. හැබැයි පොඩ්ඩක් පරිස්සමින් කරන්න. ඒක දෙන හැම එකම ඇක්සෙප්ට් කරන්න එපා. ඉන්ස්ටෝල් කරන process එකේ සමහර ඒවා ඇක්සෙප්ට් කරොත් web browser, Chrome, Opera, AVG වගේ virus guard install වෙන්නත් පුළුවන්. adware install වෙන්නත් පුළුවන්. ඒක නිසා ඇක්සෙප්ට් කරද්දී හොඳට බලන්න උඩ ටික් එකක් දාලා තියෙන මොකද්ද කියලා ඉන්ස්ටෝල් කරන වෙලාවෙදී. C clean එක. හරයි. ඊළඟට ඔයාලට ඒත් හරි ගියේ නැත්නම් අයිපර Zoom එකේ 64 bit එකක් download කරලා බලන්න. Zoom downloads මේක දැන් ඉස්සරහට වෙන්න පුළුවන් සමහරට. download for Windows දාලා මේක පැහැදිලිවම තව search කරන්න මේ 64 bit කියලා. ඊට පස්සේ මේ download center එකට ගියාම 64 bit කතාවත් එක්කම ඔයාලට මෙතන පැහැදිලිව තියෙනවා මෙන්න මේ පහළ තව චූටි බටන් එකක් download 64 bit client කියලා. ඔව් C clean එකේ පෙන්වන ඔක්කොම registry clean කරන්න බය නැතුව මොකුත් වෙන්නේ නැහැ. එයාට ආයි registry ඕන නම් එයා එක හදා ගන්නවා. හරි? ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ. මෙන්න මේකේ තියෙන මේ download 64 bit client කියන එක මේ download කරලා try කරලා බලන්න. මේකෙන් බොහෝ දුරට හරියන්න පුළුවන්. අර කියන option එකකින්වත් හරි ගියේ නැත්තම්. ඒත් හරි ගියේ නැත්තම් ඔයාලා වෙනම private message එකක් දෙන්නකෝ. WhatsApp එකෙන් මම බලන්නම් මොන හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. හොඳයි. Zoom එකේ ප්‍රශ්නයක් આવොත් ඔය පියවර අනුගමනය කරන්න ඕනේ. ඊළඟ අන්තිම ප්‍රශ්න දෙක ටක් ගාලා උත්තර දෙන්න. මේ OS එක ගැන අහලා තිනවා. පුතේ මේක torrent වලින් download කරන්නත් පුළුවන් කැමති නම් මම torrent පාවිච්චි කරන site එක මේ මෙතන තියෙන්නේ 1337 කියලා කියන්නේ මේක එක torrent තියෙන site එකක්. ඉතින් torrent වලින් download කරාම තියෙන ගැටලුව තමයි
වයිරස් එන්න පුළුවන්. අපි කියනවා ransomware machine එක ඇතුළේ තියන්න පුළුවන්, bots දුවන්න පුළුවන්. මම install කරලා තියෙන app එක torrent එකක්ම නෙමෙයි. ඒක මේ OME version කියන්නේ original manufacturer කියලා කියන්නේ අපි. OEM sorry. sorry. OME වගේ. OEME කියන version එකක්. ඒ කියන්නේ original equipment manufacturer කියන. දැන් අපි ඔය Samsung වල Android දාලා තියෙන. ඒ වගේ මේ software මේ manufacturer version එකක් විදිහට තියෙන එකක් තමයි ඒක දාන්නේ. ඒ මම ගාව තියෙන එක. ඒකෙදි activate වෙන්නේ මේ manufacturer කෙන මේ product එකක් විදිහට තමයි activate වෙන්නේ Windows එක. හරි එහෙම එකක් හොයාගන්න පුළුවන් නම් ඔන්න ගැටලුවක් නැහැ. හැබැයි ටොරන්ටෝ වල තියෙන එහෙමවත් ලොකු විශ්වාසයක් නැහැ අපිට ආරක්ෂිතයිද කියලා. ඊළඟට ලින්ක් එක ගැන අහලා තිනවා මම ලින්ක් එකට HTML කරන හින්දා ඒක පොඩ්ඩක් ප්‍රශ්නට යවනවා මේ මනෝජ්. සෙනග අහන්නේ ආයේ මොකද්ද sign out කරන account එකක් හොයාගන්නේ කොහොමද Gmail එක මේක කොහෙන්ද ගත්තේ කියලා හතිනවා සර්. මේක පුතේ අර අපි අර තාක්ෂණික කමිටුවේ මේ පාසල වල පරිගණකවලට දාන්න කියලා දීපු version එකක් පලාපෙන් දීපු එක. So computer එකේ sign out වෙන account එක හොයාගන්නේ කොහොමද? Gmail එක දන්නේ මතක නැති එක. Microsoft එකෙන් මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් 10 එක. හැබැයි මේ ඇක්ටිවේට් කරගන්න ඕන කොහොම හරි. ඔය පුතේ මෙහෙම කරන්න හොඳම දේ ඔයාලට ඕන නම් Microsoft එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔය OME key විකුණන අය ඉන්නවා. හරි? එහෙම එකකට දීලා අරගන්න. හැබැයි මේ OME key එකේ ලයිසන්ස් තියෙනකන් නම් කොච්චර කාලයකටද කියන එක සුවර් නැති වෙන්න පුළුවන්. ගත්තාම රුපියල් 1000ට විතර වගේ ගන්න පුළුවන් key එකක්. අර ෆ්‍රී එක ඩවුන්ලෝඩ් කරලා Windows වල එහෙම key එකක් සල්ලි වලට අරගෙන දාගත්තත් මේ බය වෙන්න දෙයක් නැහැ. එතකොට නම් කොහොමද? ඔරිජිනල් වර්ෂන් එකක් වගේම තමයි. OEM key එකක් හොයා ගන්න ඕනේ හැබැයි. නැත්තම් ගණන් වැඩි පර්සනල් key එකක් ගන්න එක. කම්පියුටර් එක sign out වෙන account එක හොයාගන්නේ කොහොමද කියලා. ඒක අහලා තියෙනවා පුතේ මෙහෙමයි sign out වෙන account එක හොයන්න ඔයාට මොකෙන්ද ඉස්සරහා sign in වෙලා හිටිය කියලා පොඩ්ඩක් බලන්න Chrome එකෙන්ද මොකෙන්ද කියලා. ඒක බලලා ඊට පස්සේ ඒකේ ඒක පොඩ්ඩක් මට දැන් මතක නැහැ settings වලින් ගිහිල්ලා බලන්න තියෙනවා. තැනක ඔයා පරණ මේ log වෙලා හිටපු ඒවල විස්තර ටික මම ඒක පොඩ්ඩක් බලලා කියන්නම්. දැන් මට එකපාරට හදිස්සියකට උත්තරයක් දෙන්න බෑ. පරණ account හොයන්නේ කොහොමද කියලා මට ඔයා පස්සේ මේ message එකක් දාන්න මේ WhatsApp එකෙන් detail එක පරණ එක detail ගන්න හැටි. right මම එහෙනම් අද ඊගව කොටසට යන්නම්. දෙවෙනි කොටසට මේ අපි කොහොමද image එකක් හරි මේ link එකක් හරි දාන්න කියලා. එතකොට link එක දාන්න හැටි කිව්වහම මට පුළුවන් මනෝජ්ගේ අරකට උත්තරේ දෙන්නත් බටන් එක කතාවට. හරි? හොඳයි. ආයෙත් යනවා ඔන්න HTML වලට. දැන් HTML වල අංග එකතු කිරීම සම්බන්ධයෙන් අපි ගද්දී වගුවක් එකතු කරන එකේ මෙන්න මේ ටැක්ටික කතා කළා. කොහොමද වගුවක් ගන්න කියලා. පුතේ රූපයක් ගන්න එක හරිය සරලයි. අපි ඉස්සෙල්ලා හරියට පින්තූරේ හොයා ගන්න ඕන සහ පින්තූරේ මේ අදාළව තියෙනවා ඒකේ දිගුවක් කියලා එකක් අර .jpg වගේ දිගුව කියලා කියන්නේ. මෙන්න මේ දිගුව දැනගන්න ඕනේ. හරි? ඊළඟට දැන් JPG විතරක් නෙමෙයි තව වර්ග තියෙනවා ඉමේජ් එකකට අදාළ දිගුවක් වෙන්න ඕනේ මේක. හොඳද? ඊට පස්සේ මේ එක ටැග් එකයි තියෙන්නේ. අනික ෆයිල් එක තියෙන තැන හරියට දැනගන්න ඕන. හොඳම වැඩේ තමයි මේ ෆයිල් එක වෙබ්සයිට් එක සේව් කරලා තියෙන ෆෝල්ඩර් එකේම දාගන්න එක. img විතරයි ටැග් එක. එක ටැග් එකයි මතක තියාගන්න කියන්නේ. img විතරයි ටැග් එක.
අපි යන්කෝ ෆෝල්ඩර් එකට අපේ තියෙන දැන් මේකේ තියෙනවා මෙන්න මෙතන com කියලා ඉමේජ් එකක්. හරි? ඒකේ වර්ගේ අපි බලා ගමු. මම ඒක දාගෙන එක කලින් වැඩකදී පාවිච්චි කරපු හින්දා දාගෙන තියෙනවා ඩෙස්ක්ටොප් එකටම කෙලින්ම. ඒක මම රයිට් ක්ලික් කරලා බලනවා. ඒකේ ප්‍රොපර්ටිස් මොනවද කියලා. හරිද? මෙතන තියෙන්නේ මෙතන තියෙනවා type of file කියලා එකක්. පුතයන් ඒකයි මේ උඩ තියෙන නමයි හරි වැදගත්. capital symbol උත් බලපානවා. ඔයාලගේ නැත්තම් image එක එන්නේ නැහැ. දැන් මම කදේ ඉස්සෙල්ලා මේ image එක download කරලා ඒකේ නමයි සහ file එක කෝරණ නම වෙනස් කරගත්තා. file වර්ගේ හොයාගත්තා. ඊට පස්සේ ඒක දාගන්නවා මේ website එක තිබ්බ folder එකටම. මම මේකේ table එක හැදුවේ මේ තියෙන මගේ website එක. ඒකටම දාගත්ත මේ image එකත් ඒ folder එක ඇතුළටම දැම්මා. Tamanට ඕන නම් මේක ඇතුලේ තව img වගේ sub folder එකක් හදලා ඒකට දාන්නත් පුළුවන්. මේක ඕනනම් pic ඔබ sub folder එකක් හදලා මේකට දාන්නත් පුළුවන් image එක. දැන් ඔන්න මම මේ වගුවට කලින් ගන්නම්. ටේබල් එකට කලින් මම image එක ගන්න යන්නේ. මොකද්ද කරන්න තියෙන පුතේ ටැග් ගහනවා img. එතකොට ඒකේ පළවෙනි එක කෙලින්ම ගන්නවා src කියන කමා ඒකේ මේ මේ source එක කෙලින්ම දාලා තියෙන්නේ. කියන්නේ source src කියන්නේ මේකේ source එක මොකද්ද කියන එක. හරි? source එක මෙහෙම දෙනවා. අපි ඊට පස්සේ අර ෆයිල් එක පාත් එකක් තියෙනවා නම් දිගට දෙන්න ඕන. නැත්නම් ඒ ෆයිල් එකේ නම විතරක් දුන්නා නම් ඇති. ඒකේ තියෙන්නේ comp කියලා comp කියලා jpg. එහෙනම් මෙතන දානවා comp.jpg. ඔන්න මෙතෙන්ට image එක ආවට අක්කා. හරිද? ලේසියෙන්ම image එක දාන්න පුළුවන්. මේ image එකේ දිග පළල අපිට ඕන වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වැඩි කරන්න නම් බෑ. කුඩා කරන්න පුළුවන්. මේකේ තවත් ඇට්‍රිබියුට් වෙනස් කරලා. මේ img කියන tag එකේ තමයි image එක අපි දැම්මේ. මේක අපිට ඇට්‍රිබියුට් වෙනස් කරන්න පුළුවන්. width එක මම දුන්නොත් එහෙම 30ක් වගේ බලන්න. මේ image එක පේන්නේ නැති කාරණට කුඩා වෙයි සමහර. චූටි image එකක් බවට පත් වුණා. ඒක 300ක් වගේ දුන්නොත් සමහරට තිබ්බ ගානටම වගේ එනවා. 300 තමයි තිබිලා තියෙන්නේ. අපි ලොකු ගානක් දීලා බලමු වැඩි මොකද වෙන්නේ කියලා. වෙරමගේ සමහරට ලොකු වෙයි නැත්තම් බොඳ වෙයි. ලොකු වුණා බොඳ වුණා නේ 3000ක් විතර වුණානේ. තුන්සිය තිබිලා තියෙන්නේ සාමාන්‍යයෙන් 300 වගේ තමයි. විද්දක නොදා තිබ්බොත් ඒ ඔරිජිනල් ඉමේජ් එකේ තියෙන රෙසලූෂන් එක තමයි එන්නේ. රෙසලූෂන් එක මතකයිනේ නේද? එතන සාමාන්‍ය රෙසලූෂන් එකට ආවම. හරි. තේරුණාද? මොන හරි ගැටලුවක් තියෙනවද? ටැග් එක img ඇට්‍රිබියුට් එකක් තියෙනවා src කියලා. ඒකේ පැරාමීටර්ස් දීලා තියෙනවා අපි image එකේ නම. දැන් මම අලුතෙන් image එකක් දාලා පෙන්නන්නම්.
දැන් මේ image එක ඕනේ කියලා හිතමුකෝ. හ්ම්. මම මේ image එක save කරනවා save images. ඊටර මම දාන්න කෙලින්ම desktop එකේ මගේ තිබ්බා මේ folder එකක් website කියලා. ඒකේ picture කියන folder එක ඇතුළටම තමයි දාන්නේ. නම ටිකක් දිග වැඩි හින්දා OEM කියලා මම දාන්නම්. ඒක නමට දාලා ඒකේ වර්ගේ PNG කියන වර්ගේ කමක් නැහැ මම එහෙම save කළා. හරි. හොඳ ඒක save වුණා. දැන් හරියටම save වෙලා තියෙන කොහෙද? මගේ මේ website එක තිබ්බ එකේ තියෙන sub folder එකක් ඇතුලේ මෙන්න මේ picture කියන එකේ තමයි ඒක save වෙලා තියෙන්නේ. right? දැන් මම ඒක ගන්න උත්සාහ කරනවා මේකට. එතකොට දැන් මම image එක ගත්ත එකේ දැම්ම නම තමයි මොකද්ද? OEM කියන නම. මම මේ image එක වෙනුවට OEM use කරනවා. අපි simple දාමු. OEM. දාලා save කරලා වෙබ් පිටුව බලනවා ගිහිල්ලා ඔන්න ගැටලුවක් එනවා මට. image එක නැතුව මෙන්න මෙතන පොඩි කැඩිච්ච රූපයක් වගේ එකක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ image එක ගැටලුවක් වෙලා තියෙන්නේ නේද? image එක නෑ හරියට. අපිට ඒ වගේ වෙලාවකට පුතේ තව එකක් දාන්න පුළුවන්. ඒ තමයි ALT කියන ඔප්ෂන් මේ ඇට්‍රිබියුට් එකක් තියෙනවා. මේ ALT ඇට්‍රිබියුට් එකේ අපිට දැම්ම හැකි මේ image එක වෙනුවට තව නමක්. මේකේ තිබ්බේ මේ Windows product key. ඔය වගේ තියෙන මොකක්ද කියන product key image. ඔය වගේ විස්තරයක් දැම්ම හැකි. දැන් බලන්නකො දැන් මේක image එක මෙතන නැති හින්දා අර image එක තියෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව පොඩි අදහසක් පෙන්නනවා ALT කියන ඔප්ෂන් එකෙන්. image එක නැති හින්දා. ඒ image එක නැත්තේ image එක තියෙන්නේ එළියේ නෙමෙයි. ඒක තියෙන්නේ pic කියන folder එක ඇතුලේ. එහෙනම් අපි path එක දෙන්න ඕන පුතේ. pic OME JPG කියලා. මම දැන් මේක save කරලා බලනවා දැන්වත් එයිද කියලා. ඔයාලට මේ වගේ වැඩ වෙන්න පුළුවන්. ඒත් ආවේ නැහැ. දැන් ඔන්න හොල්මන්ගෙන දැන් හිතනවා මේකමයි වැරදි එක්කෝ ටැග් එක එහෙම කියලා නෑ. ඒක නෙමේ හේතුව. කාටට කියන්න පුළුවන්ද හේතුව? pic OME JPG කියන එක මම දැම්මට මෙන්න මේ image එක ආවේ නෑ එතෙන්ට. chat එකේ කියන්න පුළුවන් නම් කවුරු ඇයි ආවේ නැත්තේ කියලා. මම මේකේ properties බලනවා. ගිහිල්ලා මොකක් හරි වැරද්දක් වුණාද කියන්නේ. අහුණාද කාට හරි වැඩේ මොකද්ද කියලා කේස් එක. very good. අවසන්. very good. හොඳයි. උත්තරේ දීලා තියෙනවා. පුතේ මේක PNG එකක්. මම අරක දාලා තියෙන්නේ JPG කියලා නේද? කලින් තිබ්බ එක මොනම වෙනස් කරේ very good. එහෙමයි. PNG තමයි format එක. මම PNG කියලා දාලා save කරනවා ඔන්න. දැන් web browser එකට ගිහිල්ලා බලමු. ආවා image. දැන් image එක ආවා. එතෙන්ට format එකත් වැදගත්. එතකොට path එක වෙනස් කරන්න වෙනවා අපිට. දැන් මේ path එක නොතිබ්බනම් format එක තිබ්බත් එන්නේ නැහැ. මම path එක අයින් කරා ඉපාරක්. දර home එකේ ඉන්නේ. දැන් image එක ආයි නෑ කියලා අර old එක තමයි පෙන්නන්නේ. Windows product Windows කියලා විදිහට තියෙන මගේ අතින් ආයක product key කියන එක තමයි. නේ? එතකොට මේක තිබිලා මේකේ අකුරක් වෙනස් වෙලා තිබ්බොත් OEM capital තිබ්බ කියලා හිතන්න. OEM එක ඒක නම් අවුලක් වුණේ නැහැ. මේක නම් ගත්තා නේද? capital එක අවුලක් වුණේ නැහැ. සමහර වෙලාවලදී ඔයාලා අතින් මේකේ අකුරු වෙනස් වුණොත් වෙන්නත් පුළුවන්. මේකෙදි capital simple අවුලක් නැතුව ගත්තා. හැබැයි සමහර තැන්වල ඔයාලා අතින් එහෙම වෙන්න පුළුවන්. ඈ. ඒකට අකුරුත් බලන්න. නම හරියට තියනවද සහ පාත් එක හරියට තියනවද කියලා.
ඕල්ට් එකෙන් කරපු වැඩේ. දැන් මේකෙම අපිට තව පුළුවන් මේ ටේබල් එකෙත් ඔහොම වැඩක් කරන්න. මම ටේබල් එක තියාගත්තේ ඒකයි. ඒකත් ඔන්න මතක තියාගන්න එක අවුරුද්දක ප්‍රශ්නයකට අහලා තිබ්බා. මේ ටේබල් එකට මාතෘකාවක් අපිට දාන්න පුළුවන්. මම මේ ටේබල් එකේ යටින් දැම්මත් උඩින් දැම්මත් මාතෘකාව ඉහළ මැද්දට එනවා. ඔන්න බලන්න. හරි? මම මෙතන දානවා ටැග් එක caption කියලා. හරිද? caption the bill යටින්මයි දැම්මේ ටේබල් එකේ. caption the bill කියලා දැම්මා. දැන් බලමු අපි ගිහිල්ලා මේකේ ටේබල් එක තියෙන එකේ මොකුත් එහෙම දෙයක් තාම නෑ. මම මේ පොඩ්ඩක් ඉමේජ් එක අයින් කරන්නම්. පුතේ මෙන්න මේකත් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා ඕන මතක තියාගන්න මේ හරසාදී ලකුණක් ඈ ටැග් එක පටන් ගද්දී හරසාදී ලකුණක් පාවිච්චි කරොත් ඒක කමෙන්ට් එකක් බවට පත් වෙනවා. ඒක නොසලකා හරින කේතයක් බවට පත් වෙනවා. දැන් ඔන්න ඉමේජ් එක නැතුව ගියා. ඒත් එක්කම වලට පේනවා මේ the bill කියන එක වගුවේ උඩට ඇවිත් තියෙනවා. the bill ඒ තමයි අපි මෙතන දාපු මෙන්න මේ caption එක කියලා දාපු එක. මේක ටේබල් එක ඇතුලේ කොහෙ දැම්මත් ඕක එනවා ඔතෙන්ට. මේ ටේබල් එක ඇතුලේ හැබැයි කොහෙ දැම්මත් ඕක ඔතෙන්ට එනවා. මේ ටේබල් එකෙන් එළිය දැම්මොත් නෝ ඒක වෙන ගැටලුවක් වෙනවා. එතකොට පහලට ගියා. ඒතර අලුත් caption එකක් විතර වෙනම තියෙන්නේ. හැබැයි අපි මේ caption කියන එක ටේබල් එකේ tag එක ඇතුලේ කොහෙ දැම්මත් පටන් ගන්න තැන දැම්මත් මේ වගුවක් අතර දැම්මත් මේ පේලි දෙකක් මැද්දෙන් දානවා මම caption කියලා එකක්. මට එතනදි මතක් වෙන්නේ. ඒ කොහොම කළත් අපිට වගුවේ උඩට ශීර්ෂයක් මාතෘකාවක් ගන්න පුළුවන්. ඒක එකත් සමානයි අර අපි මෙන්න මේකේ මේ alt එක දැම්මා වගේ තමයි. ඒක අත්‍යවශ්‍ය එකක් නෙවෙයි හැබැයි. ඒක caption එක කියන්නේ වගුවට ශීර්ෂයක් දාන caption එකක් දානවා. right. අනේ image එක අපි මම වෙලා තිබ්බ එක අයින් කළා. දැන් image එක පේනවා. මම image එක කුඩා කරනවා මේකේ width එක ගන්නවා මේක 300 විතර. මොකද මේක ලොකු image එකක් පේන්න තිබුණ හින්දා. දැන් ඔන්න 300ක image එකක් තියෙනවා. table එකක් 300යි හින්දා දෙකම එකම පළලි වගේ අපිට පේන්න තියෙනවා. table එකත් මම 300ට set කරලානේ තියෙන්නේ මේ. table එකත් 300 pixel image එකත් 300යි. හරි. දැන් අපි ඊගාව කොටසට යනවා. ඒ තමයි link එක. එතනින් අපිට අද දවස් ඉවර කරන්න පුළුවන් lesson එක. hyperlink එහෙම නැත්නම් අපි කියනවා අධිසන්ධාන එක් කරනවා කියලා. මේක හරි ලේසි ටැග් එකක් තියෙන එක අකුරයි ටැග් එක. ඒ විතරයි ටැග් එක. අපිට මේකෙන් පුළුවන් තවත් වෙබ් පිටුවක් හරි තවත් ෆයිල් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයකට සම්බන්ධතාවයක් හදාගන්න. හුඟක් වෙලාවට වෙබ් පිටුවකට සම්බන්ධ කරන එක තමයි මේකේ අපේක්ෂාව. වෙබ් පිටුව අතර මාරු කරන්න. බලමු. මේක ඉමේජ් එකක් ඕනම අන්තර්ගතයකට දාන්න පුළුවන්. මම මේ පින්තූරයට යටින් දානවා. මෙහෙම එකක්. ඒකට තව නමක් දානවා. ඒ තමයි href. href. ඒ තමයි ටැග් එක. href කියන්නේ ඇට්‍රිබියුට් එක. ඊළඟට මගේ මේකෙම තියෙනවා පුතේ තව මේ පිටුවක් ඒක මේ index කියලා තියෙන index html කියලා. මම ඉතින් මේකට දානවා මෙහෙම index.html කියලා. ahref index html. හරි. ඊට පස්සේ මම මෙතනින් ඒව වහනවා. දැන් මේක සේව් කළා කියලා අපිට මොකද පේන්නේ නැහැ. මෙන්න මෙතන තමයි ඒක හැදුවේ. නමුත් කිසිවක් පේන්නේ නැහැ. ලින්ක් එකක් පේන්නේ නැහැ. ලින්ක් එකක් තිබ්බම රාතක් එන්න එපා ක්ලික් කරන්න. එහෙම එකක් ඇවිත් නැහැ. ඒ කියන්නේ මේ ඒකයි අතර මෙතන
ලින්ක් එකට අදාළ දේවල් දාන්න ඕනේ. ඒ කියන්නේ මේ පටන් ගන්න ටැග් එකේ ඒ ආරම්භ වන ටැග් එකයි ඒ අවසන් වෙන ටැග් එකයි අතර දාන කන්ටෙන්ට් එක තමයි මේ ලින්ක් එක විදිහට වැඩ කරන්නේ. මම දැන් බලන්න මේකේ මෙතෙන්ට ආව එක. මේ දැන් අතක් ඇවිත් තියෙනවා. දැන් ඒක ක්ලික් කරාම page එක මේ විදිහට මාරු වෙනවා. page එක මාරු වෙනවා. එතකොට මේ තව වෙනම මොකක් හරි පිටුවක් හදලා තියෙනවා නම් ඒ පිටුවට යන්න හදන්න පුළුවන්. දැන් ඉන්ඩෙක්ස් නැත්තම් හෝම් එකට නම් යන්න ඕනේ හෝම්. ඒකට ඒක නම දෙන්නයි තියෙන්නේ මේ විදිහට. දැන් මේක ක්ලික් කරාම යන්නේ අර හෝම් කියන page එකට. ඒතකොට ඒකෙන් අපිට ඕන නම් තව බටන් එකක් දැම්ම හැකි. ඒ බටන් එක ක්ලික් කරාම ඒකෙන් යනවා ආයෙත් කලින් තිබ්බ page එකට. කොහොමද තමයි වෙබ් පිටුවල මාරු වෙන්නේ. href. පැහැදිලිද? හරි ගැටලුවක් තියෙනවද ඒකේ? නෑ. දැන් මේ නිතර අහන එකක් තමයි මේකේ මේ ටැග් දෙකක් මොනවා හරි දාන්න පුළුවන්ද කියලා HTML වල. ඔව් HTML කෝඩ් එක අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ එක රෙෆරන්ස් එකක් විතරයි. ඉතින් මේක අපිට මෙච්චර සිලබස් එකේදී නෑ කතා කරන්න. මට ඕන නම් මේකත් එක්කලා මේක කොහොමද ඕපන් වෙන්නේ කියන එක වගේ තීරණය කරන්න. ලින්ක් එකක් දාන්න හැටි අහලා තියෙන්නේ. මේක මොකේටද යන්න ඕනේ කියන්නේ අපිට මේකේ ටාගට් එක තීරණය කරන්න පුළුවන් කොහොමද යන්නේ කියලා ටාගට් එක සමානයි. බ්ලැන්ක් වගේ දුන්නොත් එහෙම ඉතින් ඔයාලට පේනවා පුතේ මෙතන අලුත් ටැග් අර පරණ page එක තියෙදි මේ උඩ හොඳට බලන් හිටියොත් එහෙම පේනව නේද? බලන් හිටියොත් මේක ක්ලික් කරද්දී අලුතෙන් blank ටැබ් එක තමයි අලුත් එක ඕපන් වෙන්නේ. පරණ එක හැමෝම තියෙද්දි. ඉතින් ඒ වගේ මෙහෙම තව methods මේකේ වෙනස් කරන්න තියෙනවා. මේ වගේ වරහ කරන්න පුළුවන්. තව අපිට පුළුවන් ඕන නම් මේකේ ෆන්ක්ෂන් එකක් ගෙනියන්න මේ on click වගේ එකක්. sorry on cancel on click එකකට දාන්න පුළුවන්. මේකෙදි මෙහෙම කළොත් එහෙම ඕපන් එකක් දැම්මොත් බලමු හරියද කියලා. එහෙම මේක කියලා නෑ ෂුවර් නෑ. ඒකේ ලින්ක් දෙක දාන එකට
CSS එකෙන් තමයි හැමෝම කරන්න වෙන්නේ මේකනේ. ටක් වල බලන්නකො මම දාන විතරම HTML එකේ link දෙකක් open කරන්න තියෙන එක. ඔය මොකක් හරි ක්‍රමයක් try කරාද සාර්ථක වෙච්ච එකක්. window config එක හරි ගියේ නෑ. අපි ඒක try කරලා බලමු. මම පොඩ්ඩක් මොකක් හරි විස්තර මට හරියට මතක් වෙන්නේ නැහැ ක්‍රමයක්. හම්බුනොත් දාන්නම්. HTML වලින් විතරක් hyperreference දෙකක් access කරන්න. මේක පළවෙනි link එක විතරයි දුවන්නේ. ඒකත් මම මොනෝස්ට ඩිරෙක්ට් උත්තරයක් දෙන්නම්. HTML වලින් විතරක් කරන්නේ. JavaScript හරි පාවිච්චි නොකර ක්‍රමයක් තියෙදි කියලා. මම හිතුව ක්‍රමේ හරියන්නේ window open එකක් use කරන්න පුළුවන්ද කියලා. right. එමනම් ඔන්න hyperreference එකේ කොටසත් කතා කළා. අපිට දැන් HTML වල සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්නවල ගැටලුවක් නැහැ. ඔය කියලා මතක තියාගන්න ඕන පුතේ මෙච්චරයි. මෙන්න මේ ටික IMG SRC කියලා මතක තියාගන්න. IMG SRC href කියලා. href hyperreference කියනවා. href SRC කියන්නේ source කියන්නේ. හරි. word of font එකේ වලත් තියෙනවා. hello. Oh. 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 Hmm. Oh. Hmm. හරි හරි හරි. නෑ නෑ ඔයා මේ ගන්න ඕනේ. තාම මේක දාන්න ගත්තේ නෑ පුතේ උනට වඩා ඒවා ටික. හරි. මම පොඩි වැඩකින් ඉඳන් ක්ලාස් එකක් ඉවරුන්නේ. ගන්න. හෙට ගන්න පුතේ. හෙට හවසට ගන්න. right. මෙන්න මේ ටික ඔන්න මතක තියාගන්න පුතේ අන්තිමට අපි කතා කරපු වල ওই ටිකින් අපිට සෑහෙන තරමක් ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්න වල මේ බලන්න මේකේ තියෙන එක. මේකේ 10 මොකද්ද? ඊට කලින් කොටස බලද්දිම 10 හිතාගත්තා. ඒ කියන්නේ මොකද්ද කියලා බලන්න. එතකොට එහෙනම් මේකට එන්නේ href. href. ඊළඟ මේක ඉමේජ් එකක් කොහේ හරි පාවිච්චි කරලා තියෙනවා නම් මෙතන දිනා මේ ඩෙන්ගු කියලා ඉමේජ් එකක් අනිවාර්යෙන් එහෙනම් img tag එක ඇති. මේ තියෙන මෙතන src තියෙනවා. එතකොට src වලට කලින් තියෙන img නේද? තුන්වෙනි එක img. ඔය විදිහට මේකේ ඉතුරු ටැග් ටික දැන් ওই ටික මූලිකව මතක තියාගන්නකො. තව ගොඩක් ඒවා තියෙන බව ඇත්ත. HTML වල
W3 ස්කූල් කියලා සයිට් එකක් තියෙනවා. ඔයාලට ඒක ගිහලා HTML ඕන තරම් ඉගෙන ගත්තා ඇති. W3 schools මේක HTML tutorials PHP මේ හැමදේම තියෙනවා. මම දැක්කම මගේ අර කලින් ක්ලාස් වලදී හුඟක් අය මේවා try කරලා බලනවා. right ඒකේ exercises එමත් එතනම තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙන එක තමයි තියෙන එක මවුල ඔයාලට. හොඳයි පුතේ එහෙනම් අද දවසේ මම ලෙසන් එක මෙතනින් නවත්තනවා. ගැටලු මොනවා හරි තියෙනවා නම් ආයි කියන්න. මම ඔයාලට HTML ප්‍රශ්න ටිකක් මේ paper වලින් ඒවා ටිකක් එවන්න නැත්නම් papers number ඉවරම කරන්න පුළුවන් නේද? ගැටලු තියෙනවා නම් කියන්න මම රෙකෝඩින් එක නවත්තනවා.